හොඳයි. එහෙනම් ආයුබෝවන් දරුවනේ. අපි මේ කතා කරමින් ඉන්නේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයේ පවතින අපි අද ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ නව ඒකකය අංක 5 ඒකකය. මේකේ නම ටිකක් දිගයි. උචිත පාංශු පරිසරයක භෝග සංස්ථාපනය කිරීම. ඔබ දන්නවා ඇති උසස් පෙළ නිර්දේශය තුල ඒකක 19ක් තියෙනවා. මේ ඒකක 19න් පස්වෙනි ඒකකයයි මේකට සමහරු ව්‍යවහාරයේදී කත් කියනවා නිකම්ම බිම් සැකසීම කියලා. හැබැයි දැනගන්න මෙම ඒකකයේ යටතේ හුදෙක්ම තියෙන්නේ බිම් සැකසීම පමණක්ම නොවේ. මේකේ තව පැත්තක් තියෙනවා තවාන් පාලනය. එතකොට මේ බිම් සැකසීම හා තවාන් පාලනය කියන කොටස් දෙකම එකතු කරලා තමයි අපි ඔය මේ ඒකකයේ යටතේ කතා කරන්න යන්නේ. එහෙනම් මොකක්ද ඒකකයේ මාතෘකාව වෙන්නේ? උචිත පාංශු පරිසරයක භෝග සංස්ථාපනය කිරීම. ඒතර මේ යටතේ ඉස්සෙල්ලම අපි කතා කරනවා කොහොමද මේ භෝග වගා කිරීම සඳහා මේ පස කියන පරිසරය හෙවත් පාංශු පරිසරය හදාගන්නේ. එහෙම නැත්නම් ඒ හදාගත්ත පාංශු පරිසරය තුල භෝග හිටවන්නේ භෝග හදන්නේ කොහොමද? මේ යටතේ ඔය භෝග වගාවට පාංශු පරිසරය නැත්නම් පස කියන පරිසරය හදාගන්න එක තමයි අපි මේ බිම් සකස් කරනවා කියලා කියන්නේ. දැන් ළමයි ඒ කියන්නේ මේකනේ. හිතන්නකො මේ තියෙන්නේ පොළොව මට්ටම කියලා. මෙන්න තියෙනවා පොළොව මට්ටම. මේ තියෙන්නේ පොළොව මට්ටම නම් එකට ඉහළින් තියෙනවා වායුගෝලය. ඒකට පහළින් තියෙනවා ළමයි පස. අපි යම් වගා ශාකයක් ගත්තොත් ඒකේ කඳ, පත්‍ර, පුෂ්ප, ඵල මේ අවයව තියෙන්නේ වායුගෝලය කියන පරිසරයේ. ඒ වගේම මේ වගා ශාකයේ මූල මණ්ඩලයේ තියෙන්නේ පස කියන පරිසරයේ. එතකොට මේ වගා ශාකයේ මූල මණ්ඩලයේ හටගන්න සමහර වෙලාවට බීජයක් ප්‍රරෝහණය වෙන්නත් ඕනේ. බීජයක් පසට දැම්මොත් ඒ බීජය ප්‍රරෝහණය වෙන්න ඕන. එතනින් තමයි ශාකයක් හටගන්නේ. එහෙම ශාකයක් හටගත්තොත් තමයි එයාගේ කඳ, පත්‍ර, පුෂ්ප, ඵල ආදී හටගෙන අපට ඒකෙන් ආර්ථික අස්වැන්නක් පවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි එකම ශාකයක් ගත්තොත් මේ ශාකයේ පරිසරයේ කොටස් දෙකයි. එකක් වායුගෝල පරිසරය, අනික පස හේවත් පාංශු පරිසරය. එතකොට මේ පාංශු පරිසරය මේ විදිහටම නිකන් තියෙන තද විදිහටම තිබුණොත් ඕකේ බීජ ප්‍රරෝහණය වෙන හේකුත් නැහැ, ශාක මූල වර්ධනය වෙන හේකුත් නැහැ. දැන් උදාහරණයක් කියනවා නම් ඔයා නිකන් බීජ ටිකක් අරගෙන එළියට විසි කරලා බලන්න. නැත්තම් පැලයක් අරන් එළියට විසි කරලා බලන්න. කොහෙන් හරි පැලයක් ගලවන් ආවා ටික වෙලාවක තායි විසි කරලා බලන්න. බොහෝ විට මෙහෙම බීජ නිකම්ම මේ එළියට විසි කළාට ඔය බීජ එලිමහන් පසේදී ප්‍රරෝහණය හෙවත් පැලවෙන්නේ නැහැ. එහෙම පැල වුණත් වැඩි කාලයක් තියෙන්නේ මුල් එහෙම හැදෙන්න බැරුව එයා මැරෙනවා. ඒ කියන්නේ මොකක්ද? මේ ස්වභාවිකව පවතින පස කියන පරිසරයේ බීජ ප්‍රරෝහණය වෙන්න එහෙම නැත්නම් ශාකවල මූල වර්ධනය වෙන්න හොඳම හෙවත් ප්‍රශස්ත තත්ත්ව නැහැ. එහෙම වුණොත් බීජ ප්‍රරෝහණය හා ශාකවල මුල්වල වැඩිීමේ ක්‍රියාව අඩාල වෙනවා. ඉතින් මේ අඩාල වෙන එක වළක්වන්න නම් මේකට යෝග්‍ය තත්ත්ව ලබා දෙන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට බීජ ප්‍රරෝහණය වෙන්නයි ඊළඟට සාර්ථකව මූල වර්ධනයක් ලබා ගන්නයි මේ පස කියන පරිසරය භෞතිකව නැත්නම් යාන්ත්‍රික බලයක් යොදලා සකස් කරනවට තමයි අපි කියන්නේ බිම් සැකසීම කියලා. මේ පස කියන පරිසරය තුල මේ තියෙන වායුගෝලය කියන පරිසරය වෙන්න පුළුවන්. මේ පස කියන පරිසරයට අපි බීජයක් දැම්මොත් ඒ බීජය ප්‍රරෝහණය වෙන්නයි ඊළඟට ඒකෙන් ශාකයක් හටගෙන ඒ ශාකයේ හොඳට මුල් වැඩෙන්න හේවත් මූල වර්ධනය වෙන්නයි
අවශ්‍ය වෙන විදිහට මේ පස කියන පරිසරයේ යාන්ත්‍රිකව කිසියම් යාන්ත්‍රික බලයක් යොදලා නැත්නම් යම් භෞතික බලයක් යොදලා නැත්නම් යාන්ත්‍රිකව හෝ භෞතිකව සකස් කිරීම තමයි බිම් සැකසීම කියන්නේ. එහෙම වුණොත් විතරයි ඒකේ සාර්ථක බීජ ප්‍රරෝහණයක් හා ශාක මූල වර්ධනයක් සිද්ධ වෙන්නේ. ඒ නැතුව නිකන් එලිමහනේ තියෙන පසකට අපි බීජ ටිකක් විසි කළාට ප්‍රරෝහණය වෙන්නේ නැහැ. කොහොම හරි ප්‍රරෝහණය වුණා කියලා හිතනද ඒ දිගටම පැවැත්මක් නැහැ. ඒක පසු කාලීනව මැරලා යනවා. ඉතින් මේකට යෝග්‍ය තත්ත්ව ලබා දෙන්න නම් අපට සිද්ධ වෙනවා මේ බිම් සැකසීම කියන ක්‍රියාවට යන්න. හරිද? අනේක තමයි මේ බිම් සැකසීම කියන ක්‍රියාවක් කරලියට එන්න බලපෑ හේතුව. ඉතින් ප්‍රශ්නයක් මතුවෙනවා. ඇයි අපි බිම් සකස් කරන්නේ? මොනවද ඒකෙන් හම්බෙන බලාපොරොත්තු? බිම් සකස් කිරීමේ අරමුණු වලට අපි කියනවා ඉංග්‍රීසියෙන් objectives කියලා. යම් දෙයකින් බලාපොරොත්තු වන අරමුණු වලට අපි කියනවා objectives කියලා. ඒ අරමුණු ඉටු වුණාම හම්බ වෙන වාසි වලට අපි කියනවා advantages කියලා. එහෙනම් මෙතන කතා කරලා තියෙන්නේ බිම් සකස් කිරීමේ objectives සහ ඒ advantages ගැන. මොකක්ද බිම් සකස් කිරීමේ අරමුණක් කියලා කියන්නේ? බිම් සකස් කිරීම කියන ක්‍රියාව මගින් අපි ළඟා වෙන්න බලාපොරොත්තු වෙන, ලබා ගන්න බලාපොරොත්තු වෙන, ලබා ගන්න හිතාගෙන ඉන්න හිතකර තත්වයේ තමයි ඒකේ අරමුණ. අන්න ඒ ළඟා වෙන්න බලාපොරොත්තු වෙන, ලබා ගන්න බලාපොරොත්තු වෙන හිතකර තත්වයට අපි ළඟා වුණාම ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය තමයි වාසිය කියලා කියන්නේ. එහෙනම් මෙන්න පළවෙනි අරමුණ හෝ වාසිය බිම් සකස් කිරීම තුළින් භෝග වගාවට හිතකර වැපුරුම් පසක් ලබා ගන්න පුළුවන්. මේ වැපුරුම් පසක පවතින එක්තරා ලක්ෂණයක් තියෙනවා. භෝග වගා කිරීමට යෝග්‍ය විදිහට පසේ පවතින එක්තරා තත්වයක් තියෙනවා. මේකට අපි සිංහල වචනයක් නම් පරිහරණය වෙන්නේ නැහැ. මේකට අපි කියනවා soil tilt එක කියලා. වැපුරුම් පසක හොඳ soil tilt එකක් තියෙනවා. tilt එක කියලා කියන්නේ මේ අපිට කියත හැකි මේ හොඳ තත්ත්වය ඇති වෙලා තියෙනවා වපුරන්න හෝ පැල හිටවන්න. මෙන්න මේ විදිහට භෝග වගාවට හිතකර විදිහට soil tilt එක දියුණු කරගන්න නැත්නම් වැපුරුම් පසක් ලබා ගන්නයි පළවෙනි අරමුණ වෙන්නේ. ඒතර මේ විදිහට අපි යම් පසක් භෝග වගාවට ගැලපෙන විදිහට ඒ පස දියුණු කළොත් ඒ වගේ පසක නැත්නම් බිම් සකස් කිරීම මගින් හදාගත්තු දියුණු කළොත් ඒ වගේ පසක පවතින තත්වයන් කීපයක් අපට දකින්න පුළුවන්. පළවෙනි එක තමයි පසේ ශුද්‍ර හා මහා අවකාශ අතර පරිමා අනුපාතය එකට එකක් වෙනවා. පසේ ප්‍රමාණයෙන් කුඩා අවකාශ ශුද්‍ර අවකාශ වෙනවා. මේවා පසේ ජලය රැඳීමට දායක වෙනවා. පසේ ප්‍රමාණයෙන් විශාල අවකාශ මහා අවකාශ වෙනවා. මේවා වාතය රැඳින්න බලපානවා. බිම් සකස් කරන්න ඉස්සරලා සමහර වෙලාවට පස අණුව ශුද්‍ර අවකාශ වැඩි වෙන්න පුළුවන්. නැත්නම් මහා අවකාශ වැඩි වෙන්න පුළුවන්. හැබැයි නිසි පරිදි බිම් සැකසීමක් කළොත් ඒ වාගේ පස් සාම්පලයක් බිම් සකස් කරලා අරගෙන බැලුවොත් ඒ පසේ පවතින ශුද්‍ර අවකාශවල පරිමාවයි මහා අවකාශවල පරිමාවයි එකිනෙකාට සමානයි හේවත් අනුපාතය 1:1 වෙනවා. ඒක හොඳ ලක්ෂණයක් වෙනවා. දෙවනුව බිම් සකස් කරපු පසක දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. මොකක්ද දෘශ්‍ය ඝනත්වය කියන්නේ? දෘශ්‍ය ඝනත්වය හේවත් ρB කියන්නේ ms මොකක්ද ඒ කියන්නේ? පසේ ඝන කොටසේ ස්කන්ධය බෙදීම VT. මොකක්ද VT කියන්නේ? පසේ total volume එක හේවත් මුළු පරිමාව. යම් පසක ඝන කොටසේ ස්කන්ධය මුළු පරිමාවෙන් බෙදපුවාම ලැබෙන අගය තමයි දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ. දැන් ළමයි බිම් සකස් කිරීම මගින්
මේ පසේ පවතින බල්ක් ඩෙන්සිටි එක හෙවත් දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. ඒ අඩු වෙන්න හේතුව මේකයි. පසක ඝන කොටසේ ස්කන්ධයේ නියතව තිබුණාට අපි බිම් සකස් කිරීම යටතේ පස බුරුල් කරනවා, පස ලූස් කරනවා. පස ලූස් කරනවා කියන්නේ මොකක්ද? දැන් වියලි පසක තියෙනවා ඝන කොටසක් හා වායු කොටසක්. පස බුරුල් කරනවා හෙවත් ලූස් කරනවා කියලා අපි කරන්නේ මේ පසේ තියෙන වායු කොටසේ පරිමාව වැඩි කරනවා. ඝන කොටසේ පරිමාව නියතව තිබියදී වුණත් වායු කොටසේ පරිමාව අමතරව වැඩි වෙලා එකතු වුණාම මෙන්න මේ VT කියන අගේ වඩා විශාල වෙනවා. MS කියන අගය හෙවත් පසේ ඝන කොටසේ ස්කන්ධය නියතව තිබියදී VT හෙවත් මුළු පරිමාවයේ අගය වැඩි වුණාම මොකද වෙන්නේ? මෙන්න මේ දෘශ්‍ය ඝනත්වය කියන අගය අඩු වෙනවා. මේ නිසා දැනගන්න බිම් සකස් කිරීම තුළින් පසක දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. හැබැයි ගැටලුවක් කරගන්න එපා. පසේ දෘශ්‍ය ඝනත්වය අඩුවීම ඒ පසේ මූල වර්ධනයට, ශාකවල මුල් වැඩිවීමට හෙවත් මූල වර්ධනයට ඊටාම හිතකර වෙනවා. යම් පසක දෘශ්‍ය ඝනත්වය අඩුවීම ඒ පසේ මූල වර්ධනයට හිතකර වෙනවා. ඒ වගේම තව ලක්ෂණයක් තමයි පසේ අහඹු රළු බව, ඒ වගේම සවිවරතාව, ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාව හෙවත් පාරගම්‍යතාව, ජල සන්නායකතාව වැනි ලක්ෂණ දියුණු වෙනවා. අපි නිකමට බැලුවොත් එහෙම මොකක්ද පසක අහඹු රළු බව කියන්නේ? මොකක්ද පසක අහඹු රළු බව කියන්නේ? පසක අහඹු රළු බවට අපි ඉංග්‍රීසියෙන් කියනවා රැන්ඩම් රෆ්නස් කියලා. පසක අහඹු රළු බව කියන්නේ කිසියම් පසක් මතු පිට රැන්ඩම්ලි හෙවත් අහඹු විදිහට වලගොඩලි විසිරී පැවතීම. මේක වැදගත් වෙනවා මේ පසේ අපදා ජලයේ හෙවත් පස මත ගලා යන ජලයේ ප්‍රමාණය හා ප්‍රවේගය අඩු කරලා පසට වැඩි ජල ප්‍රමාණයක් උරා ගන්න. යම් පසක් මතු පිට අහඹු ලෙස වලගොඩලි විසිරී පැවතීම අහඹු රළු බව වෙනවා. මේ වැඩි වෙනවත් එක්කම පස මත ගලා යන අපදා ජලයේ ප්‍රමාණය හා ප්‍රවේගය අඩු වෙලා පසට ගලා යන ජලය උරා ගැනීමට වැඩි අවස්ථාවක් ලැබෙනවා. ඒ මගින් එක පැත්තකින් පසේ පවතින ජල ප්‍රමාණය වැඩි වන අතර, පසේ ජල ධාරිතා වැඩි වන අතර අපදා ජලය අඩු වෙලා පාංශු ඛාදනය අඩු වෙනවා. ඒ නිසා දැනගන්න යම් පසක අහඹු රළු බව වැඩිවීම හිතකර වෙනවා. ඒක බිම් සැකසීම මගින් සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම තව දෙයක් තමයි පසේ සවිවරතාව. අපි ඉංග්‍රීසියෙන් කියනවා පොරොසිටි කියලා. සවිවරතාව කියලා කියන්නේ යම් පසක සිදුරු හෙවත් අවකාශ පැවතීමයි බිම් සකස් කිරීමේදී පස බුරුල් වීමක් සිද්ධ වෙනවා. පස බුරුල් වීම සමග මේ සවිවරතාව වැඩි වෙනවා. පසෙහි සවිවරතාව වැඩිවීම සමග ඒ පසෙහි පවතින වායු ප්‍රමාණය වැඩි වෙනවා එක පැත්තකින්. මේ යටතේ වැඩි වුණේ ශුද්ධ අවකාශ නම් පසේ පවතින ජල ප්‍රමාණයත් වැඩි වෙනවා. මේක හිතකර බලපෑමක් වෙනවා. ඒ වගේම තව මොනවද වෙන්නේ? මේ බලන්න තව එකක් තමයි පසේ පාරගම්‍යතාව. පසක පාරගම්‍යතාව මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා permeability කියලා. පසක පාරගම්‍යතාව කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා permeability කියලා. පසක පාරගම්‍යතාව කියන්නේ යම් පසක ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාව වෙනවා. පස බුරුල් වෙනවත් එක්කම මේ පසේ ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාව හෙවත් පාරගම්‍යතාවත් ඉහළ යනවා. ඒක පස තුල නොයෙකුත් වාතය, ජලය, පෝෂක ආදී පරිවහණයට හිතකරව බලපානවා. ඒ වගේම තව බලපෑමක් ගැන කියනවා මොකක්ද? පසේ ජල සන්නායකතාව. මේ ජල සන්නායකතාව වෙනුවට බහුලව අපිට හමු වන වචනයක් තියෙනවා ළමයි. මේකට අපි කියන්නේ ද්‍රාව සන්නායකතාව කියලා.
ජල සන්නායකතාව නෙමෙයි වචනය. ඇත්තටම වැඩිපුර භාවිතා වෙන්නේ ද්‍රාව සන්නායකතාව කියලා. මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා hydraulic conductivity කියලා. යම් පසක තරලයක් හෝ ද්‍රවයක් ගමන් කිරීමේ හැකියාව. මේක පසක කොතෙක් දුරට ජලය හෝ ද්‍රව්‍ය පරිවහනයේ දියර පරිවහනය වෙනවාද කියන එකට වැදගත් වෙනවා. අපි දන්නවා පස කියන්නේ ගතික පද්ධතියක්. අපි ඉංග්‍රීසියෙන් කියන ඩයිනමික් සිස්ටම් එකක් කියලා. ඒතර මේ වගේ ගතික පද්ධතියක එක පැත්තකින් ශක්තිය අනෙක් පැත්තෙන් වෙනත් පදාර්ථ ගමන් කරනවා පරිවහනය වෙනවා. ඒතර මේ ද්‍රව නැත්තම් තරලම පදාර්ථ පරිවහනය වීමේ ශීඝ්‍රතාව දක්වන එක මිනුමක් තමයි මේ හයිඩ්‍රොලික් කන්ඩක්ටිවිටි එක හේවත් ද්‍රාව සන්නායකතාව. ඒතර ඒක බිම් සකස් කිරීමෙන් වැඩි වෙනවා. ඒක හොඳ ලක්ෂණයක්. එතකොට ඒ වගේ ලක්ෂණ වැඩි දියුණු වෙනවලු. ඊළඟට පාංශු ප්‍රතිරෝධය අඩු කරනවලු. මොකක්ද පාංශු ප්‍රතිරෝධය කියන්නේ? මම මේ ලක්ෂණ ටිකත් මතක් කරන්නේ දැනගන්න. ඇත්තෙන්ම දරුවනේ මේවත් පාංශු භෞතික ලක්ෂණ. නමුත් මේ සියලුම පාංශු භෞතික ලක්ෂණ අපේ උසස් පෙළ පස කියන පැකේජයට අහුුනේ නැහැ. අපි මේවා ගැන කතා කළේ නෑනේ. නමුත් දැනගන්න මේ ලක්ෂණ තියෙනවා පස යටතේ. භෞතික ලක්ෂණ විදිහට. ඒකයි මම මේ අවස්ථාව පාවිච්චි කරන්නේ මෙතෙන්දී. මේක මතුවන නිසා මේ ලක්ෂණ පොඩ්ඩක් මතක් කරන්න. ඒකයි මම මේවාට ඉංග්‍රීසියෙන් කියන පදපවා ඉදිරිපත් කළේ. පාංශු ප්‍රතිරෝධය මේකට අපි ඉංග්‍රීසියෙන් කියනවා ළමයි soil resistance කියලා. පාංශු ප්‍රතිරෝධය බොහොම සරලව දක්වනවා නම් මෙහෙම කිසියම් පසක් තියෙනවා නම් ඒ පස මත අපි බලයක් යොදනකොට නිව්ටන්ගේ තුන්වන නීතිය මගින් පස මගින් ඊට සමාන හා ප්‍රතිවිරුද්ධ බලයක් යොදනවා. මෙන්න මේ විදිහට යම් පසක් මත යොදන බලයට එරෙහිව පස මගින් ඇති කරන ප්‍රතිවිරුද්ධ බලයට අපි කියනවා පාංශු ප්‍රතිරෝධය කියලා. එතකොට ප්‍රතිරෝධය අධික පසකට අපි උදැල්ලෙන් කෙටුවට උදැල්ල පස කපාගෙන යන්නේ නැහැ. ඒ වෙනුවට මොකද වෙන්නේ? උදැල්ල ආපහු විසික් වෙනවා. ඒකට හේතුව මොකක්ද? අපි උදැල්ල හරහා පස මත යොදන බලයට වඩා පස මගින් ඇති කරන ප්‍රතිරෝධ බලය වැඩි. ඒකයි අපි උදැල්ලෙන් කෙටුවට උදැල්ල පස කපාගෙන යන්නේ නැතුව පසට ඇතුල් වෙන්නේ. මේ පස උදැල්ල මගින් කැපෙන්න නම් කැපිලා උදැල්ල පසට ඇතුල් වෙන්න නම් අපිට අඩුම ගානේ පැවතිය යුතු සීමාකාරී තත්ත්වයක් නැත්නම් ඉංග්‍රීසියෙන් කියන ක්‍රිටිකල් ස්ටේජ් එකක් තියෙනවා. නැත්නම් මේකට අපි කියනවා සීමාකාරී අගයක් කියලා. මොකක්ද මේ සීමාකාරී අගය? පස මගින් ඇති කරන නැත්නම් උදැල්ල මගින් පසට යොදන බලයයි පස මගින් ඇති කරන විරුද්ධ බලයයි අඩුම ගානේ සමානවත් වෙන්න ඕන. කිසියම් අවස්ථාවක අපි උදැල්ල මගින් පසට යොදන බලය පස මගින් උදැල්ල මත ඇති කරන ප්‍රතිරෝධයට වඩා වැඩි නම් උදැල්ල පස කපාගෙන ඇතුල් වෙනවා. දැනගන්න පසක් වේලෙනවත් එක්කම පසේ ප්‍රතිරෝධය අධික වෙනවා. ඒකයි ඒ වගේ වියලි පසකට උදැල්ලකින් කොටපුවාම උදැල්ල පස කපාගෙන යන්නේ නැත්තේ. ඒකට හේතුව පසේ ප්‍රතිරෝධය අධිකයි. අපි පස උදැල්ල මගින් පසට යොදන බලයට වඩා පස මගින් නැති කරන ප්‍රතිරෝධය අධිකයි. ඒ නිසා පසට උදැල්ලට බෑ පස කපාගෙන යන්න. පසක් වියලි අවස්ථාවේ වෙලා තියෙන ළමයි මේ වගේ දෙයක්. පසක් වියලි අවස්ථාවේදී ඇයි උදැල්ලකින් පසට කොටපුවාම උදැල්ල ආපහු වීසි වෙන්නේ? මෙන්න මේ අපි උදැල්ල මගින් යොදන බලය අපි කිව්වොත් සිම්පල් M කියලා. Mට වඩා පස මගින් ඇති කරන ප්‍රතිරෝධය R වැඩි. ඒ නිසා උදැල්ල පස කපාගෙන යන්නේ නැහැ. නමුත් පස තෙත් වෙනවත් එක්කම අපි ඒ M බලයේම යෙදුවොත් සමහර වෙලාවට පස මගින් යොදන ප්‍රතිරෝධය අපි ගත්තොත් මෙතන R1 කියලා. ඒක අඩු වෙලා තියෙන නිසා මොකද වෙන්නේ? උදැල්ල පස කපාගෙන නැතුණා. ඒ අවස්ථාවේ M වඩා විශාලයි R1.
අපි යොදන බලය එකම වුණාට පසේ පවතින තෙතමන අවස්ථාව මත පසක පවතින ප්‍රතිරෝධී අගය වෙනස් වෙනවා. ඒකයි තෙත පසකට වඩා වියලි පසක වැඩ කරන්න අමාරු. බින් කොටන්න අමාරු පසේ ප්‍රතිරෝධය වෙනස් වෙලා තියෙනවා. තව ඕන්න මේ පසට කාබනික ද්‍රව්‍ය දැම්මොත් පසේ ප්‍රතිරෝධය අඩු කරගන්න පුළුවන්. ඉතින් ඒ විදිහට දැනගන්න බිම් සකස් කිරීමේදී යම් පසක තියෙන ප්‍රතිරෝධය මත බලපෑම් ඇති කරනවා. පසක ප්‍රතිරෝධය අධික වීම හිතකර තත්වයක් වෙන්නේ නැහැ. මොකද එතකොට අපිට පසමත් සිදු කරන බිම් සකස් කිරීම වාගේ සාත්තු ක්‍රියා අමාරු වෙනවා. අනික් පැත්තෙන් මේ පස්සේ බීජ ප්‍රරෝහණය වෙන්න, ශාකවල මුල් වර්ධනය වෙන්න අමාරු වෙනවා. මොකද ශාකයක මුලකුත් වර්ධනය වෙගෙන එනකොට මේ විදිහට පහළට මේ තියෙන පුළු මට්ටම ශාක මුලක් මෙහෙ වර්ධනය වෙගෙන එනකොට පහළට පසමගින් ප්‍රතිරෝධයක් එල්ල කළොත් එමගින් මොකද වෙන්නේ? මූල වර්ධනය අඩාල වෙනවා. ඒකයි ළමයි තද පස්වල මුල් වර්ධනය දුර්වල වෙන්නත්, බුරුල් පස්වල හොඳින් මුල් වර්ධනය වෙන්නත් හේතුව. ඒ ගැනත් අපිට අවබෝධයක් තියෙන්න ඕන. අපි මේ කතා කරන්නේ බිම් සකස් කිරීමේ අරමුණු. ඒ වගේම බිම් සකස් කිරීම මගින් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳවයි. යම් වගා ක්ෂේත්‍රයක බීජ ප්‍රරෝහණය හා ශාක මූල වර්ධනය සිද්ධ වීමට හොඳට පසනම් පරිසරය යාන්ත්‍රිකව හෙවත් භෞතිකව සැකසීමට අපි කියනවා බිම් සැකසීම කියලා. බීජ ප්‍රරෝහණය හා සාර්ථක මූල වර්ධනයක් ලබා ගන්න පසනම් පරිසරය භෞතිකව සැකසීම ශාක නැත්නම් බිම් සැකසීම වෙනවා. බිම් සැකසීමේ ක්‍රියාවෙන් බලාපොරොත්තු වන දේවල්ෙහි අරමුණු වන අතර ඒවා ඉටුවීම නිසා ලැබෙන වාසි හෙවත් ප්‍රතිලාභ වලට අපි කියනවා වාසි කියලා. අපි කතා කරමින් ඉන්නේ බිම් සැකසීමේ වාසි හා අරමුණු පිළිබඳවයි. පළවෙනි වාසිය හා අරමුණ අපි හඳුනාගත්තා. බිම් සැකසීමේ ක්‍රියාව තුළින් අපට පුළුවන් වෙනවා භෝගවගාවට හිතකර ටිල්ට් එකක් හෙවත් වැපුරුම් පසක් සහිත තත්වයක් ගන්න. ඒතර මේ වාගේ භෝගවගාවට යෝග්‍ය වැපුරුම් පසක අපට හමු වන තත්ත්ව කීපයක් ගැන කතා කළා. පසේ ශුද්‍ර හා මහා අවකාශ අතර අනුපාතය එකට එකක් වශයෙන් පවතිනවා පරිමාවක්. ඒ වගේම පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වෙලා තියෙනවා. පස මතු පිට අහඹු ලෙස වලගුඩලි විසිරී පැවතීම හෙවත් අහඹු රළු බව වැඩි වෙලා තියෙනවා. යම් පසක සිදුරු හෙවත් අවකාශ පැවතීමේ හැකියාව හෙවත් සවිවරතාව වැඩි වෙලා තියෙනවා. පස තුල ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාව හෙවත් පාරගම්මිතාව වැඩි වෙලා තියෙනවා. පස තුල දියර හෙවත් ජලයේ ගමන් කිරීමේ හැකියාව හෙවත් ජල සන්නායකතාව වැඩි කරලා තියෙනවා. යම් පසක් මත යොදන බලයට එරෙහිව පස මගින් ඇති කරන බලය හෙවත් පාංශ ප්‍රතිරෝධය අඩු කරලා තියෙනවා. ඒ වගේම පසේ වාතාශ්‍රය දියුණු වෙනවා. බිම් සකස් දැන් අපි කතා කරන්නේ බිම් සැකසීම හොඳට වුණාම පසේ බලාපොරොත්තු වන හොඳ දේවල්. හිතකර වැපරුම් පසක තියෙන දේවල් මේ කතා කරන්නේ. මහා අවකාශ, ශුද්‍ර අවකාශ වලට පරිමාවෙන් සමානයි. ඒ වගේම දෘශ්‍ය ඝනත්වය අඩුයි. අහඹුරළු බව, සවිවරතාව, පාරගම්මිතාව, ජල සන්නායකතාව වැඩි වෙනවා. හැබැයි ප්‍රතිරෝධය අඩු වෙනවා. ඊට අමතරව පසේ වාතාශ්‍රය හෙවත් පසේ වාතයේ පැවතීමේ හැකියාව අපි කියන්නේ soil aeration කියලා. මේක දියුණු වෙලා තියෙනවා. මේ වගේ උසස් වාතාශ්‍රයක් සහිත පසක බීජ ප්‍රරෝහණය ඊටාම දියුණුයි. මොකද බීජ ප්‍රරෝහණය සඳහා ඔක්සිජන් අවශ්‍ය වෙනවා. දියුණු වාතාශ්‍රයක් තියෙන පසක මේකට අවශ්‍ය ඔක්සිජන් සුලභයි. ඒ වගේම පාර්ශ්ව ජීවීන්ගේ ක්‍රියා වේගවත් වෙනවා. මොකද ඒගොල්ලත් සවායු ජීවීන් වෙනවා. පාර්ශ්ව ජීවීන්ගේ ක්‍රියා වේගවත් වෙලා කාබනික පදාර්ථ වේගයෙන් ශීඝ්‍ර වර්ධනය වෙලා ඒ වගේම නයිට්‍රජන් චක්‍රය, සල්ෆර් චක්‍රය, කාබන් චක්‍රය වගේ ස්වභාවික පෝෂක චක්‍ර හොඳින් ක්‍රියාත්මක වෙනවා. එතකොට මොකද වෙන්නේ? පසට පෝෂක සුලභතාව නැත්නම් පසේ ස්වාරක්ෂක යාන්ත්‍රණය ආදී සිද්ධ වෙනවා. ඒ මගින් පසේ රසායනික ලක්ෂණත් දියුණු වෙනවා. අනික් අතට ආපහු පසේ වාතාශ්‍රය දියුණු වුණාම පසට ලැබෙන පලිබෝධ නාශක වැනි විෂ ද්‍රව්‍ය ශාකවලට විෂ නොවන තත්වයට පත් වෙනවා. මේකට සමහරු කියනවා විෂහරණය කියලා. මේකට අපි කියනවා විෂහරණය කියලා. ඉංග්‍රීසියෙන් කියනවා ඩිටොක්සිකේෂන් කියලා.
ඒ කියන්නේ බිම් සකස් කිරීම නිසා පසේ වාතාශ්‍රය දියුණු වෙලා පසට හොඳට ඔක්සිජන් ඇවිල්ලා මේ ඔක්සිජන් මගින් පසේ තියෙන විෂ ද්‍රව්‍ය විෂ සංඝටක විෂ නොවන තත්වයට පත් කරලා දෙනවා. ඒ වගේම යම් පසක ඇති වැඩිපුර ජලයේ බැස යාමේ හැකියාව ජල වහනය ඒකත් දියුණු කරනවා. මේ විදිහට බිම් සකස් කිරීම නිසා පසේ බොහෝ ලක්ෂණ භෝග වගාවට හිතකර විදිහට දියුණු වෙනවා. ඒ වගේම දෙවැනි අරමුණ හෙවත් ප්‍රතිලාභය තමයි වල් පැල පාලනය කිරීම. අපි බිම් සකස් කිරීමේදී පස පෙරලනවා. එතකොට මොකද වෙන්නේ? වල් පැල ගැලවිලා පසට යට වෙලා සූර්යාලෝකයේ වාතාශ්‍රය ලබා ගන්න විදිහක් නැතුව මර්ධනය වෙනවා. මීට අමතරව මම මේ කතා කළේ යාන්ත්‍රික ක්‍රියාවන්වත් ගැනයි පස පෙරලීම නිසා වෙන දේවල් ගැන. මීට අමතරව වී වගාව වාගේ වෙලාවට වී වගාව වාගේ දේවල් වලට බිම් සකස් කිරීමේදී අපි පස නැත්තම් වගාව ජලයෙන් යට කරනවා. ඒ වගේම පසේ ඇති වෙනවා නිර්වායු තත්ත්ව. මේ ඇති වෙන නිර්වායු තත්ත්ව දරා ගන්න බැරුව සමහර වල් පැල මැරිලා කුණු වෙලා යනවා. තුන්වෙනි බලපෑම තමයි පසේ ඇති කාබනික පදාර්ථ පසට යට කිරීම. ළමයි දැනගන්න සෑම වගාකරණයක් අවසානයේම අපට ලැබෙනවා භෝගශේෂ. crop residues ලැබෙනවා. භෝගශේෂ. මේ භෝගශේෂ වශයෙන් අපට විශාල කාබනික පදාර්ථ හෙවත් කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් වරකදී ලැබෙනවා. මේ ලැබෙන කාබනික ද්‍රව්‍ය එක්ක පද්ධතියෙන් ඉවත් කරන්න ඕන. එහෙම නැත්නම් මේ පසටම යට කරන්න ඕන. හැබැයි මේම ක්‍රියා දෙකෙන් කුමක් කරන්න ගියත් අපට බිම් සකස් කිරීම වැදගත් වෙනවා. බිම් සකස් කිරීමෙන් පුළුවන් එක කාබනික ද්‍රව්‍ය ඉවත් කරන්න නැත්නම් පසට යට කරන්න. ඒකත් අරමුණක් හෙවත් ප්‍රතිලාභයක් වෙනවා. ඒ වගේම බිම් සකස් කිරීම තුළින් පාංශු රෝග, පලිබෝධ ආදීන් මර්ධනය කරන්න පුළුවන්. දැනගන්න පසේ යට ස්තරවල ඉන්නවා සැඟවිලා රෝග පලිබෝධ කාරක. අපි බිම් සකස් කිරීම යටතේ පස පෙරලනවා. පස පෙරලනවා කියන්නේ මේ වගේ දෙයක්. මෙහෙම පසක් තියෙනවා නම් මේ පසේ උඩ පැත්ත, මේ යට පැත්ත, මේ ශාක මුල්. අපි බිම් සකස් කිරීම යටතේ මේ පස් පිඩල්ල අනිත් පැත්ත හරවනවා. හරවපුවහම ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මුල් පොළවෙන් උඩට මතුවෙනවා. මේ ශාකයේ වායව කොටස් දැන් තියෙන්නේ කොහෙද? පොළොව යටට යනවා මේ විදිහට. මේ කොටස් මෙතනට එනවා. ඒ සමග ඒ වෙත සැපේන වාතය, ආලෝකය ආදිය කැපී යනවා නැත්නම් කපා හරිනවා. අනික් අතට මේවා නිර්වායු තත්ත්වයට ලක් වෙලා වල් පැල මර්ධනය වෙනවා. ඊළඟට පාංශු හා ජල සංරක්ෂණය වෙනවා හරියට බිම් සකස් කළොත්. හිතන්නේ වැරදි ආකල්පයක් ගන්න එපා. මේ බිම් සකස් කිරීම කියන්නේ පස බුරුල් කළ පමණින්ම පාංශු කාදනයට අත වැනීමක් කියලා. එහෙම එකක් නෑ. හරියට බිම් සකස් කළොත් අපට පාංශු කාදනය පාලනය කරන්න පුළුවන්. ඒ වෙන්නේ මේකයි. කිසියම් පසක් ස්වභාවිකව අධිකව තද වෙලා තියෙනවා නම් මේ පසට ජලයේ කාන්දු වෙන්නේ අඩුයි. ඒ තද වෙලානේ පස තියෙන්නේ. වැඩිපුරක් සිද්ධ වෙන්නේ පස මත ජලයේ ගලා යාම හේවත් අපදාවයයි. මේ අපදාවය මගින් අධික පාංශුකාදනයක් සිද්ධ වෙනවා. අපදාවය මගින් පාංශුකාදනය වෙනවත් එක්කම පසට ජලයේ උරා ගැනීමක් නොවන හන්දා පසේ ජලයේ ගබඩා වෙන්නේ නැහැ. පාංශුකාදනය අධික හින්දා පාංශු සංරක්ෂණයක් වෙන්නේ නැහැ. අපදාවය මගින් ජලයේ ගොඩක් ඉවත් වෙන නිසා ජල සංරක්ෂණයක් වෙන්නේ නැහැ. හැබැයි බිම් සකස් කිරීම මගින් අපට මේ පාංශු සංරක්ෂණය කරගන්නත් පුළුවන්. ජල සංරක්ෂණය කරගන්නත් පුළුවන්. අපි කරන එකම දේ මොකක්ද? මේ පස බිම් සැකසීම යටතේ විධිමත්ව බුරුල් කරනවා. බුරුල් කළාට පස්සේ මොකද වෙන්නේ? මේ පසේ ජලයේ ගලාගෙන එනකොට පස බුරුල් නිසා විශාල අපදා ජල ප්‍රමාණයක් පසට ඇතුල් වෙනවා. ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පාංශු කාදනයට දායක වෙන්නේ ඉතා අඩු ජල ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා දැනගන්න පාංශු අපිට බිම් සකස් කිරීම කරපුවාම අපදා ජලය හා පාංශු කාදන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්. එතකොට තමයි පාංශු හා ජල සංරක්ෂණය වන්නේ. ඒ ගැන තමයි මේ කිව්වේ.
ඊළඟට පසේ තියෙන ව්‍යුහ භෝගයට යෝග්‍ය තත්වයට පත් කරනවා. මෙන්න මේකට අපි කියනවා රීස්ට්‍රක්චරින් හෙවත් ප්‍රතිව්‍යුහකරණය කියලා. මේකට අපි කියනවා රීස්ට්‍රක්චරින් හෙවත් ප්‍රතිව්‍යුහකරණය කියලා. ඒ අර්ථය අපි කරන්නේ දැනට පසේ පවතින ව්‍යුහය කුමක් හෝ වේවා එය භෝග වගාවට යෝග්‍ය විදිහට වෙනස් කරනවා. අපි දන්නා උදාහරණයක් ගත්තොත් යම් පසක පැවතිය හැකි ප්‍රශස්තම පාර්ශ්ව ව්‍යුහය අපි කියන කැටිති ව්‍යුහය හෙවත් කණිකාකාර ව්‍යුහය හෙවත් ක්‍රම්ප් ස්ට්‍රක්චර් කියලා කියන්නේ. අපි එනම් මොකද්ද කරන්නේ? පසේ දැනට පවතින ව්‍යුහය කුමක් හෝ වේවා ඒක ප්‍රතිව්‍යුහකරණය කරනවා නැවත සංවිධානය කරනවා ක්‍රම්ප් හෙවත් කැටිති ව්‍යුහය බවට. මේකත් බිම් සකස් කිරීමේ අරමුණක්. දැන් මඩ බිම් සකස් කිරීමේදී නම් පසේ තියෙන ව්‍යුහය සම්පූර්ණයෙන්ම විනාශ කරනවා. ඒක තමයි මඩ බිම් වගාවට යෝග්‍ය ව්‍යුහ தත්ත්වය. ඒ වගේම පසේ තියෙනවා නම් අනවශ්‍ය ද්‍රව්‍ය ඒවා අපි ඉවත් කරන්නත් කල්පනා කරනවා බිම් සකස් කිරීම තුළ. ළමයි සමහර වෙලාවට මේ පසේ තියෙනවා ගල් මුල්, පොලිතින්, ප්ලාස්ටික්, යකඩ කෑලි වගේ දේවල්. මේවා දි รา පත් වීමට ප්‍රතිරෝධී වෙනවා. බිම් සකස් කරද්දී මේ වගේ දේවල් හම්බ වුණොත් ඒවා භූමියෙන් බැහැර කරනවා. ඊළඟට ශාක මුලට පස් ගොඩ කිරීම. මේක එක පැත්තකින් අතුරුයත් ගෑම කියන ක්‍රියාවට සම්බන්ධ දෙයක්. අපි මේකට උදාහරණයක් වශයෙන් දක්වලා තියෙනවා විශේෂයෙන්ම රටකජු අර්ථාපල් වැනි භෝගවල ශාකයේ මුලට පස් ගොඩ කරනවා. ඔකට තියෙනවා විද්‍යාත්මක පැහැදිලි කිරීමක්. රටකජු ඇර්කිස් හයිපොගියා කියන ශාකය ගත්තොත් එහෙම ওই ශාකයේ විශේෂ ලක්ෂණයක් තියෙනවා. මෙහිම ශාකයේ තියෙනවා. මේක රැල්ල කුලේ ශාකයක්. විද්‍යාත්මක නාමය ඇර්කිස් හයිපොගියා. මේ ශාකයේ පවතිනවා පුෂ්ප අංකුර. යම් ශාකයක පත්‍ර කක්ෂයකින් අනාගතයේ පුෂ්පයක් බවට පත්විය හැකි අංකුරයක් හටගත්තොත් එයා පුෂ්ප අංකුරයක් වෙනවා. ඒතර වෙන්නේ මොකද්ද මේ රටකල් ශාකයෙන් හටගන්න මේ පුෂ්ප අංකුරය? ඒක ශාකයේ ස්වභාවික ලක්ෂණයක්. මේ පුෂ්ප අංකුරය මෙන්න මෙහෙම ධන ගුරුත්වාවර්තීව නැමිලා පොළව තුලට වර්ධනය වෙනවා. වර්ධනය වෙලා මෙහෙම පොළවට ඇතුල් වෙනවා. ඊළඟට මෙයා පොළොව තුල දිගටම ගමන් කරලා අවසානයේදී මේ පුෂ්පයකින් හටගන්නේ ඵලයක්නේ. රටකජු වල ඵලය හටගන්නේ පොළොව ඇතුලේ. මේක රටකජු ශාකේ නම් දැන් පුෂ්පාංකුරේ මෙහෙම පසට ඇතුල් වුණා. ඇතුල් දැන් මේකේ තියෙන මෙන්න මේ වාගේ තත්ත්වයක් මේක ඉස්සරහා ගත්තොත් එහෙම මෙහෙම තියෙනවා. හොඳට පස ඇතුළට යනවා. ඇතුළට ගිහිල්ලා මොකද වෙන්නේ? මෙන්න බුලී මේක ඇතුලේ හැදෙනවා රටකජු කරල්ල. බීජත් එක්ක. වැරදි ආකල්පයක් ගන්න එපා. මේ රටකජු වල අල එහෙම නෙමෙයි. රටකජු වල පවතින පුෂ්පාංකුරයක් මගින් පුෂ්පයක් හට ගන්නවා. දැනගන්න රටකජු වල පුෂ්පේ කහ පාටයි. ඒ පුෂ්පයෙන් හටගන්නා පෙග් එක කියන කොටස පුෂ්පයක තියෙන උල්සහිත කොටසක් පසට ඇතුල් වෙලා ඊට පස්සේ පස ඇතුලේ තමයි බීජ හදන්නේ. එහෙනම් මේ රටකජ්ජක් කියලා අපි කියන රටකජු ශාකයේ ඵලයකට. රටකජ්ජක් කියලා කියන රටකජු ශාකයේ හටගන්න ඵලයකට. විශේෂත්වය වෙලා තියෙන්නේ හටගන්නේ පොළොව තුල. එතකොට මේ වැඩේ වෙන්න නම් පොළොව තුලට ගමන් කරන්න අවශ්‍යයි. මේ කූඤ්ඤේ වගේ ව්‍යුහය. ඉතින් පස ගොඩක් තද නම් මේක වෙන්නේ නැති හන්දා අපි මෙයාට ගමන් කරන්න පහසු වෙන පස් දාලා මේ ගහේ මුල හරිය වහනවා. පොඩි පස් ටිකක් දාපුවාම මේ විදිහට පසෙන් නිරාවරණය වෙන්නේ නැහැ. අපි ශාක මුලට පස් ගොඩ කරනවා කිව්වේ ඔන්න ඔය සිද්ධියයි. ප්‍රරෝහණය වන ශාකවලට මේක ඉතා වැදගත් වෙනවා. ඊළඟට දැන් අපි දැන් මේ කතා කළේ බිම් සකස් කිරීමේ ක්‍රියාවේ අරමුණු හා ප්‍රතිලාභ ගැනයි. ඔයගොල්ලෝ මේ විදිහට මතක තියාගන්නවා නම් හොඳයි. මොනවද බිම් සකස් කිරීමේ අරමුණු හා ප්‍රතිලාභ?
පළවෙනි එක භෝග වගාවට හිත කර වැපරුම් පසක් ලබා ගන්න එක. දෙවෙනි එක සාර්ථකව වල්පැල පාලනය කරන එක. තුන්වෙනි එක පසේ තියෙන කාබනික පදාර්ථ පසට යට කරන එක. හතරවෙනි එක පාංශු රෝග හා පලිබෝධ මර්ධනය කරන එක. පස්වෙනි එක පාංශු හා ජල සංරක්ෂණය කරන එක. හයවෙනි එක පසේ තියෙන අනවශ්‍ය ද්‍රව්‍ය ගල් මුල් ආදී අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කරන එක. අටවෙනි එක ශාක මුලට පස් ගොඩ කරන එක. ඔන්න අපි දැන් දන්නවා මොනවද බිම් සැකසීමේ ප්‍රධානම අරමුණු කියලා. මේ එක අරමුණක් අතර ගොඩක් දේවල් තියෙන්නත් පුළුවන්. හොඳයි. එහෙමනම් අපි ඊළඟ කොටසට බලමු. ඊළඟට තියෙනවා බිම් සැකසීමේ ක්‍රියාවේදී යම් පසක ඇතිවන වෙනස්කම්. දැන් එතන කියලා තියෙනවා බිම් සැකසීමේ ක්‍රියාවෙන් පසේ භෞතික බිම් සැකසීමේ ක්‍රියාවෙන් පසේ භෞතික රසායනික හා ජෛවීය කියන ලක්ෂණ ආකාර තුනටම බලපෑම් ඇති වෙනවා. භෞතික රසායනික හා ජෛවීය කියන ලක්ෂණ ආකාර තුනටම බලපෑම් ඇති කරනවා. හැබැයි වැඩිපුරම බලපෑම් ඇති කරන්නේ පසේ භෞතික ලක්ෂණ වලටයි. රසායනික හා ජෛවීය ලක්ෂණ වලට ඊතරම් අධික බලපෑම් ප්‍රමාණයක් ඇති වෙන්නේ නැහැ. එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවා මොකක්ද මේ බිම් සැකසීමේ ක්‍රියාව මගින් යම් පසක සිදුවන හෝ යම් පසක ඇතිවන භෞතික ලක්ෂණ කියලා. දක්වලා තියෙනවා බිම් සැකසීමේ ක්‍රියාව මගින් යම් පසක ඇතිවන භෞතික වෙනස්කම්. මම අර කලින් කිව්ව ලක්ෂණේ යම් පසක් මතු පිට අහඹු ලෙස වලගොඩලි විසිරී පැවතීම. මෙන්න මේකට කියනවා අහඹු රළු බව කියලා. මේක වැඩි වෙනවා. ඇයි පස බුරුල් කරනවනේ. දෙවනුව ආමෙතන කියලා තියෙනවා යම් පසක මතු පිට අහඹු ලෙස වලගොඩලි විසිරී පැවතීමේ හැකියාවයි බිම් සැකසීමේ ක්‍රියාව මගින් මේක වැඩි වෙනවා. මේ මගින් මොකද වෙන්නේ? පාංශු කාදනය අඩු වෙනවා. පසේ ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි වෙනවා. ඊළඟට පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. මම කිව්වා ρB = ms බෙදීම vt කියලා. එතකොට ඒ මගින් පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා. මේක භෝග වගාවට හිතකර ලක්ෂණයක්. ඒ වගේම පසේ තිදුරෙහිවත් අවකාශ පැවතීමේ හැකියාව අඩු වෙනවා. මෙතන ඇත්තටම අඩු වෙනවා කියලා අදහස් කරලා තියෙන්නේ මේ අතර පවතින විෂමතාව අඩු වෙනවා කියන එකයි. මතක තියාගන්න ඒක. අඩු වෙන්නේ විෂමතාවයි. ඒ කියන්නේ බිම් සකස් කරන්න ඉස්සෙල්ලා සමහර වෙලාවට පසේ තියෙන මහා නැත්නම් ශුද්ධ අවකාශ ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. නැත්නම් ශුද්ධ අවකාශ පරිමාව වැඩි වෙන්න පුළුවන්. සමහර වෙලාවට බිම් සකස් කළාට පස්සේ පස බුරුල් වෙලා පසේ තියෙන ශුද්ධ අවකාශ පරිමාව අඩු වෙලා මහා අවකාශ පරිමාව වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම දැන් බිම් සකස් කරන්න ඉස්සෙල්ලා පසේ ශුද්ධ අවකාශ ගොඩක් තිබුණ පරිමාව මහා අවකාශ පොඩ්ඩයි තිබුණේ. හැබැයි බිම් සකස් කරන ක්‍රියාව තුළදී ශුද්ධ අවකාශ පරිමාව අඩු වෙලා ඒ වෙනුවට මහා අවකාශ පරිමාව වැඩි වෙන්න පුළුවන්. අවසාන ප්‍රතිඵලය වෙන්නේ බිම් සකස් කරලා බලපුවාම පසේ ශුද්ධ හා මහා අවකාශය එකිනෙකාට සමාන වෙලා තියෙනවා. ඉතින් මේක හිතකර ලක්ෂණයක්. මේ වගේ තත්ත්වයක් උදා වෙන්නේ බිම් සකස් කිරීමේදී පස බුරුල් කරනවා. ඒ වගේම පසේ තියෙන සිදුරු හේවත් අවකාශ පැවතීමේ හැකියාව වැඩි කරනවා. මෙන්න මේ වගේ ලක්ෂණ මගින් ඔය විදිහට වෙනවා. ඊළඟට පසේ ද්‍රව්‍ය ගමන් කිරීමේ හැකියාව හේවත් පාරගම්මිතාව වැඩි වෙනවා. ඒ වගේම පසට උරා ගන්න නැත්නම් කාන්දු වන ජල ප්‍රමාණය හා පසේ ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි වෙනවා. එතෙන්දි වෙලා තියෙන්නේ පස බුරුල් වීම නිසා පසට කාන්දු වන ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ ඉතින් බිම් සකස් කිරීමේදී අපි පස බුරුල් කරනවානේ. ඒ මගින් පසට ඇතුල් වන හේවත් කාන්දු වන ජල ප්‍රමාණය වැඩි වෙනවා. ඒ වගේම පසේ ශුද්ධ අවකාශ ප්‍රමාණය ඉහළ යාමෙන් ජල ධාරිතාව වැඩි වෙනවා. මෙතෙන්දි වෙන්නේ ළමයි ශුද්ධ අවකාශ ප්‍රමාණය වැඩි වෙනවත් එක්කම පසේ රඳවා ගත හැකි කේශාකර්ෂණ ජල ප්‍රමාණය වැඩි වෙනවා. පසේ රඳවා ගත හැකි කේශාකර්ෂණ ජල ප්‍රමාණය වැඩි වෙනවා.
පසේ මේ විදිහට කේශාකර්ෂණ ජල ප්‍රමාණය වැඩි වෙන්න හේතුව තමයි බිම් සකස් කිරීමේදී පස බුරුල් වෙනවා. එතකොට ශුද්ධාවකාශ අතර තියෙන කේශාකර්ෂණ ජල ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? මේ ජලයේ ගුරුත්වය යටතේ ඉවත් වෙන්නේ නැහැ. කේශාකර්ෂණ ජලයේ ගුරුත්වය යටතේ ඉවත් වෙන්නේ නැතුව පසේ දිගටම රැඳෙනවා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? පසේ තියෙන ජල ධාරිතාව වැඩි වෙනවා. පසේ ජලය රඳවා ගැනීමේ හැකියාව හෙවත් water holding capacity හෙවත් ජල ධාරිතාව වැඩි වෙනවා. ඊළඟට පසේ උෂ්ණත්වය ඉහළ යනවා. උෂ්ණත්වය කියන්නේ භෞතික ලක්ෂණයක්. බිම් සකස් කිරීමේදී පසේ උෂ්ණත්වය ඉහළ යන්නේ මෙහෙමයි. බිම් සකස් කරපුවාම පාර්ශ්ව ජීවීන්ගේ ක්‍රියාවන් ඉහළ යනවා. මොකද බිම් සකස් කිරීම තුලින් පාර්ශ්ව ජීවීන්ට හිතකර විදිහට වාතය හා ජලය ලැබෙනවා. ප්‍රතිඵලය වෙන්නේ බිම් සකස් කිරීමේ ක්‍රියාව මගින් පාර්ශ්ව ජීවී ක්‍රියා ඉහළ යනවා. ඉහළ ගියාම එහි මගින් එක පැත්තකින් වැඩි තාප ප්‍රමාණයක් මුදා හරිනවා. ඔන්න එක යාන්ත්‍රණයක්. බිම් සකස් කිරීම මගින් පසේ උෂ්ණත්වය වැඩි වෙනවා. පාර්ශ්ව ජීවීන්ගේ ක්‍රියා ඉහළ ගිහිල්ලා ඒගොල්ලෝ පසර නිකුත් කරන තාප ප්‍රමාණය වැඩි වීමෙන්. තව එකක් තමයි ළමයෝ මේ පසේ තියෙන සවිවරතාව ඉහළ යනවා. යම් පසක සිදුරු හේවත් අවකාශ පැවතීමේ හැකියාව ඉහළ යනවා. එතකොට මොකද වෙන්නේ? පසේ තියෙන මේ වගේ සිදුරු හේවත් අවකාශවල වාතය පිරෙනවා. එතකොට මේ වාතයේ පිරීම නිසා මොකද වෙන්නේ? වාතයේ කරහා එච්චර හොඳට තාපය ගමන් කරන්නේ නැහැ. එතකොට පසේ තියෙන තාපය පසේ අවකාශවල වාතයේ පිරීම නිසා මේ වාතයේ ක්‍රියා කරනවා යම් දුරකට තාප පරිවාරකයක් විදිහට. එයා හරහා තාපයට යන්න දෙන්නේ. ඒ නිසා පසේ නැත්තම් පරිසරයේ තාපය රැස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? පසේ උෂ්ණත්වය ඉහළ යනවා. ඒ නිසා එකක් තමයි මේ පාර්ශ්ව ජීවී ක්‍රියාවන් ඉහළ ගියාම පසේ උෂ්ණත්වය වැඩි වෙනවා. පසේ අවකාශවල වාතය පිරීලා එයා තාප පරිවාරකික වශයෙන් ක්‍රියා කරපුවාම උෂ්ණත්වය ඉහළ යන්න බලපානවා. මීට අමතරව පසේ උෂ්ණත්වය වැඩි වෙනවත් එක්කම කාබනික ද්‍රව්‍ය වියෝජන වේගය වැඩි වෙනවා. කාබනික ද්‍රව්‍ය වියෝජන වේගය වැඩි වෙනවා. කාබනික ද්‍රව්‍ය වියෝජන වේගය වැඩි වුණයි කියන්නේ පසට වැඩිපුර තාප ශක්තිය ලැබෙනවා. ඒ ලැබෙන තාපයත් පසේ උෂ්ණත්වය ඉහළ යන්න බලපානවා. අපෙන් ඇහුවොත් එහෙම බිම් සැකසීම යටතේ පසේ උෂ්ණත්වය ඉහළ යන්නේ කොහොමද? එකක් තමයි පාර්ශ්ව ජීවීන්ගේ ක්‍රියා වේගවත් වෙනවා. එමගින් වැඩි තාපයක් නිපදවනවා. පසේ අංක 2 පසේ සවිවරතාවය ඉහළ ගිහිල්ලා ඒ අවකාශය තුල වාතය පිරීලා ඒ වාතයේ තාප පරිවාරකයක් ලෙස ක්‍රියා කරනවා. උෂ්ණත්වය ඉහළ යනවා. තුන්වෙනුව පසේ තියෙන කාබනික පදාර්ථ බිම් සකස් කිරීමත් එක්කම වැඩිපුර වියෝජනය වෙන්න පටන් ගන්නවා. එමගින් තාප ශක්තිය මුදා හරිනවා. ඒ නිපදවන තාපයත් පසේ උෂ්ණත්වය ඉහළ යන්න බලපානවා. ඊළඟට පසේ වර්ණය ලා පාට වෙනවා. මෙතෙක් තද පාටින් තිබුණු පසේ වර්ණය ලා පාටට හැරෙනවා. මොකක්ද මෙතෙන්දි පසේ වර්ණය ලා පාටට හැරීමට හේතුව? බිම් සකස් කිරීමත් එක්ක. ළමයි බිම් සකස් කිරීමට පෙර යම් පසක තද වර්ණයක් තියෙන්න පුළුවන්. ඒ තද වර්ණයේ පවතින්නේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය. එහෙම නැත්නම් යකඩ මගින් තමයි. විශේෂයෙන්ම බිම් සකස් කිරීමට පෙර පසෙහි පවතින යකඩ පවතින්නේ ඔක්සිකාරක අවස්ථාවේ. මෙයා තද වර්ණයක් පෙන්눔 කරනවා. නමුත් කිසියම් යාන්ත්‍රණයක් මගින් අපි පසේ තියෙන යකඩ බිඳහෙලීමක් කළොත් එහෙම සමාවෙන්න බිම් සකස් කරන්න ඉස්සෙල්ලා පසේ තියෙන යකඩ තියෙන්නේ ඔක්සිහාරක අවස්ථාවේ. ඔක්සිජන් හිඟ නිසා යකඩ තියෙන්නේ ළමයි ඔක්සිහාරක අවස්ථාවේ.
කාරක නෙවෙයි හාරක අවස්ථාව. පස්සේ ඔක්සිජන් හොඳට නැහැ බිම් සකස් කරන්න ඉස්සෙල්ලා. ඒ නිසා යකඩ පවතින්නේ ෆෙරස් වශයෙන්. යකඩ පවතින්නේ ෆෙරස් Fe(2) වශයෙන්. මෙයාට තියෙන ළමයි අඳුරු වර්ණ. දීප්තිමත් වර්ණ නෙමෙයි. නමුත් බිම් සැකසීම සමග මේ පසේ තියෙන යකඩපත් වෙනවා. බිම් සැකසීමේදී පස බුරුල් වෙනවා. පසේ තියෙන යකඩපත් වෙනවා ඔක්සිකාරක අවස්ථාවට. එතකොට මෙයා තුල ඊටාම දීප්තිමත් වර්ණ පවතිනවා. දැනගන්න මේ නිසා බිම් සකස් කිරීම නිසා පසේ වර්ණය දීප්තිමත් එහෙම නැත්නම් මේවට තව කියනවා ලා පාට කියලා. අඳුරුනේ. ඒකට එක හේතුව බිම් සකස් කරනවත් එක්ක පසේ තියෙන යකඩ ඔක්සිකරණය වෙලා ලා වර්ණයක් ලබා දෙනවා. මීට අමතරව පසේ තියෙනවා කාබනික ද්‍රව්‍ය. පසේ තියෙනවා කාබනික ද්‍රව්‍ය. මේ කාබනික ද්‍රව්‍ය පසේදී ලක් වෙනවා වියෝජනයට. මේ කාබනික ද්‍රව්‍යත් ආපහු තද වර්ණයන්, තද කළු පාට ආදිය දරනවා. නමුත් මෙයත් වියෝජනය වීමෙන් මොකද කරන්නේ? ලා පාටින් යුක්ත සංයෝග ආදී හදන්න පුළුවන්. ඒකත් පසේ වර්ණයේ ලා පාට වීමට බලපාන. අපි කතා කරන්නේ බිම් සකස් කිරීමේ ක්‍රියාව කොහොමද පසේ භෞතික ලක්ෂණ වලට බලපාන්නේ කියන එකයි. දැන් අපි කතා කළා භෞතික ලක්ෂණ ගණනාවක් හා ඒවට බලපාන ආකාරයන් ගැන. ඊළඟ භෞතික ලක්ෂණය තමයි පාර්ශ්ව ව්‍යුහයේ යෝග්‍ය තත්වයට පත් වෙනවා. මේදී මම අර කලින් කිව්වා වගේ පසේ දැනට තියෙන ව්‍යුහ බිඳ වැටිලා නව ව්‍යුහ ඇති වෙනවා. මේකට අපි කියනවා ව්‍යුහ නැත්නම් පාර්ශ්ව ප්‍රතිව්‍යුහකරණය කියලා. රීස්ට්‍රක්චරින් ඔෆ් සොයිල් කියලා කියනවා. මේකට අපි කියනවා පාර්ශ්ව ප්‍රතිව්‍යුහකරණය කියලා. ඊළඟට පසේ ගැඹුර වැඩි වෙනවා. බිම් සකස් කිරීමෙන් පසේ ගැඹුර වැඩි වෙනවායි කියන්නේ මේ පසේ තියෙන්න පුළුවන් ජලයට අපාරගම්‍ය තද ස්තර. මේකට අපි ඉංග්‍රීසි කියනවා hard pans කියලා. මෙන්න මේවා බිඳ වැටුනහම බිම් සකස් කිරීමේදී ගැඹුරු සීසෑම කරපුවම මේ hard pans කැඩෙනවා. ඒ වගේම පසේ ගැඹුර වැඩි වෙනවා. අපි කතා කරමින් හිටියේ බිම් සැකසීම කෙරේ බලපාන පාර්ශ්ව භෞතික ලක්ෂණ. ඒ වගේම දෙවනුව කතා කරත හැකි මේ බිම් සැකසීම මගින් වෙනස් වන පාර්ශ්ව රසායනික ලක්ෂණ. ඒකෙන් වෙනස් වන පළවෙනි රසායනික ලක්ෂණය තමයි පාර්ශ්ව කැටායන හුවමාරුව. යම් පසක පවතින කලිල වලට අධිශෝෂණය වූ කැටායන වලින් වෙනත් කැටායනයක් මගින් හුවමාරු කළ හැකි. නැත්නම් කැටායන හුවමාරු වීමට අපි කියනවා කැටායන හුවමාරුව කියලා. මේ ලක්ෂණේ ප්‍රමාණාත්මකව මැනීමට අපි කියනවා කැටායන හුවමාරු ධාරිතාව කියලා. දැන් ළමයි බිම් සකස් කිරීමේ ක්‍රියාවේදී අපි ලබා දෙන තත්වයටදී මේ පසේ තියෙන කාබනික ද්‍රව්‍ය නැත්නම් කාබනික පදාර්ථ වියෝජනය වන වේගය වැඩි වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කාබනික පදාර්ථ වේගයෙන් බිඳ වැටිලා අපට ලැබෙනවා පාර්ශ්ව කලිල හියුමස්, ඒ වගේම අකාබනික පෝෂක. ඔන්න බිම් සකස් කිරීම මගින් නැතිවෙන වැදගත් පාර්ශ්ව රසායනික ලක්ෂණයක් තමයි පසේ කැටායන හුවමාරු ධාරිතාව ඉහළ යනවා. අංක 2 ක්‍රියාව තමයි පසේ පෝෂක සුලභතාව. යම් පසක ඇති පෝෂක වලින් ශාක වලට ලබාගත හැකි ප්‍රමාණයට අපි කියනවා පෝෂක සුලභතාව කියලා. මේක වැඩි වෙනවා. මේක වැඩි වෙන්නේ කොහොමද? පෝෂක වියෝජනය වීම නිසා. නැත්නම් පෝෂක ජීර්ණය වීම නිසා. පෝෂක වියෝජනයේ හෝ ජීර්ණයට ලක් වෙලා ඒවා බිඳ වැටෙනවා. ඒ මගින් ලබාගත් පෝෂක නිදහස් වීමෙන් පෝෂක සුලභතාව වැඩි වෙනවා.
අපි ඊළඟට දල වශයෙන් කතා කළොත් බිම් සැකසීමේ ක්‍රියාව මගින් යම් පසක ඇතිවන ජෛවීය වෙනස්කම්, ජීවීන් මත ඇති කරන වෙනස්කම් ගැන එක ජීවීන් මත ඇති කරන ක්‍රියාවක් තමයි පාංශු ජීවීන්ගේ ක්‍රියාවන් දියුණු කරනවා. පසේ ඉන්න ජීවීන් මේකට කොච්චර දායක වෙනවද කියලා වැඩි කරගන්නවා ඒක. දෙවැනි එක බීජ ප්‍රරෝහණය වැනි පසේ ජීවීන් මගින් සිදු කරන කටයුතු දැනගන්න බීජ ප්‍රරෝහණය යටතේ පසට දාපු බීජ ප්‍රරෝහණය වෙන්න නම් ඒකට බීජය කියන ජීවියාගේ ක්‍රියාකාරීත්වය එයාට අටින්නගේ ජීවිත දායකත්වයේ දායක වෙනවා. ඒ නිසා බීජ ප්‍රරෝහණය වැනි ජෛව ක්‍රියාවන් සතුරුදායක කරගන්න පුළුවන්. අපි කතා කළේ ප්‍රධාන වශයෙන්ම බිම් සැකසීමේ ක්‍රියාව කියන්නේ මොකක්ද? බිම් සැකසීමේ ක්‍රියාව මගින් පසේ වෙනස් වන ලක්ෂණ ගැනයි. අපි කිව්වා බිම් සැකසීමේ ක්‍රියාව කියලා කියන්නේ බීජ ප්‍රරෝහණයක් හා සාර්ථක ශාක මූල වර්ධනයක් ලබා ගැනීම සඳහා මේ පස කියන පරිසරය භෞතිකව සකස් කරන එක කියලා. ඔබට මතක ඇති. අපි යටතේ ඉස්සෙල්ලාම කතා කළා බිම් සැකසීමේ ක්‍රියාවේ තියෙන අරමුණු ගැන. භෝග වගාවට යෝග්‍ය වැපරුම් පසක් ලබා ගැනීම. මේ වගේ වැපරුම් පසක තියෙන ලක්ෂණ කීපයක් අපි සාකච්ඡා කළා. ඊළඟට වල්පැල පාලනය කරන්නට අවශ්‍ය වුණා. ඊළඟට පසේ ඇති කාබනික පදාර්ථ කන්නේ අවසානයේ පසට යට කරන්න ඕන වුණා. පාංශු රෝග හා පලිබෝධ වලින් වගාව බේරගන්න අවශ්‍ය වුණා. පාංශු හා ජල සංරක්ෂණය කරගන්න ඕන වුණා. ඊළඟට අපි කතා කරන්න ගියා බිම් සැකසීමේ ක්‍රියාව මගින් පසක ලක්ෂණවල සිදුවන වෙනස්කම් ගැන. මේ අර්ථයෙන් මුලින්ම කතා කළේ බිම් සැකසීමේ ක්‍රියාවෙන් පසේ භෞතික ලක්ෂණ මොන විදිහටද වෙනස් වෙන්නේ කියන එක. අපි කිව්වා බිම් සැකසීමේ ක්‍රියාවෙන් පසේ බොහෝ ලක්ෂණ වෙනස් වෙනවා. හැබැයි මේකෙන් වැඩිපුරම වෙනස් වෙන්නේ පසේ තියෙන භෞතික ලක්ෂණ කියලා. අපි එහෙනම් ඊළඟට කතා කළා බිම් සැකසීම මගින් වෙනස් වෙන භෞතික ලක්ෂණ. පළවෙනි එක පසේ අහඹුරළු බව. යම් පසක් මත පිට අහඹු ලෙස වලගොඩල විසිරී පැවතීම වැඩි වුණා. පසේ දෘශ්‍ය ඝනත්වයේ බිම් සකස් කිරීමේදී දෘශ්‍ය ඝනත්වය අඩු වුණා. සිදුරු හේවත් අවකාශ පැවතීමේ හැකියාව හේවත් පසේ අවකාශවල විෂමතාව අඩු වුණා. අවකාශ ප්‍රමාණය එකක් වැඩි වෙන්නේ. පසේ ජල සන්නායකතාව වැඩි වුණා. ජලයේ ගමන් කිරීමේ හැකියාව. පසේ පාරගම්‍යතාව වැඩි වුණා. පසට කාන්දු වන ජල ප්‍රමාණය නැත්තම් ජල ධාරිතාව වැඩි කළා. ඊළඟට පසේ වර්ණය ලා පැහැයට හැරුණා. ඒකට හේතුව යකඩ ඒ වගේම යකඩ ඔක්සිකරණය වීම හා කාබනික ද්‍රව්‍ය වියෝජනය වීම. ඊළඟට පසට දැනට පවතින ව්‍යුහය වඩාත් යෝග්‍ය ව්‍යුහයක් බවට පත් කළා. දැනට තියෙන ව්‍යුහය. මේකට අපි කිව්වා පාංශු ප්‍රතිව්‍යුහකරණය කියලා. ඊළඟට අපි පසේ ගැඹුර වැඩි කළා. පසේ තියෙන තද ස්තර ආදී බිඳීම වගේ. ඊළඟට කතා කළේ බිම් සැකසීමේ ක්‍රියාව නිසා සිදුවන රසායනික වෙනස්කම් ගැන. ඊට කැටයන් හුමාරු ධාරිතාව වැඩි වෙනවා කිව්වා. කාබනික පදාර්ථ වියෝජන වේගයේ ඉහළ යාම නිසා කලිල හියුමස් හා ඉහළ යනවලු මේ වාගේ දේවල් ලැබිලා. ඊළඟට පසේ පෝෂක සුලභතාවය ඉහළ ගියා. පෝෂක ලබා ගැනීම හැකියාව. පාංශු ජීවීන්ගේ ඊළඟ අපි කතා කළා පාංශු ජෛවීය ලක්ෂණ වලට ඇතිවන බලපෑම ගැන. බිම් සකස් කිරීමේ පාංශු ජීවීන්ගේ ක්‍රියා දියුණු වුණා. ඒ වගේම බීජ ප්‍රරෝහණය වැනි කටයුතු වඩා දියුණු තත්වයකට පත් වුණා. එහෙනම් අපි ඔය කතා කළේ බිම් සැකසීම කියන්නේ මොකක්ද? මේ බිම් සැකසීමේ ක්‍රියාව මගින් වෙනස් වන්නා වූ පාංශු භෞතික රසායනික හා ජෛවීය ලක්ෂණ පිළිබඳවයි. මේක ඇත්තටම අපේ නිර්දේශයේ හමුවන පළවන පාඩම වශයෙන් අපට දක්වන්න පුළුවන්. එහෙනම් අපි පළවන පාඩම
බිම් සැකසීම යටතේ හමුවන පළවෙනි පාඩම නිමා කරනවා. මෙවැනි පාඩමකින් යළිත් ඔබ හා සමග මුසු වෙන්නයි කල්පනාව. එතෙක් ඔබ සියලු දෙනාටම ආයුබෝවන්.